මේ ධර්ම දේශනා මාලාව සතිපට්ඨාන සූත්‍ර දේශනාව. නම් කරන්න යෙදුන ධම්ම නිසාමන ධර්ම දේශනා මාලාව හැටියට. අදින් පස්සේ මේ සතිපට්ඨාන දේශනා මාලාව මේ පින්නතුන් හඳුන්වන්නේ ධම්ම නිසාමන ධර්ම දේශනා මාලාව හැටියට. මේ ධම්ම නිසාමන කියන වචනේ තේරුම ධම්ම කියලා කියන්නේ ධර්මතාවයන්ට. ධර්මතාවයන් කියලා කියන්නේ නාම රූප ධර්මතාවයන් කියන එකයි. සතර සතිපට්ඨානයෙන් භාග්‍යතුන් වහන්සේ මනාව පැහැදිලි කළේ එයමයි. නිසාමන කියලා කියන්නේ බලා ඉන්නවා. සිහියෙන් යුක්තව පුන පුනා නැවත නැවත බලාගෙන ඉන්නවා. මොනවා දිශාද නැවත නැවත බලන්නේ? මේ ධර්මතා පිළිබඳව නාම රූප පිළිබඳව නැවත නැවත ආවර්ජනය කරමින් මෙනෙහි කරමින් බලා සිටින්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගය සතිපට්ඨාන සූත්‍ර දේශනාව. ඒ නිසා දේශනා මාලාව නම් කළා ධම්ම නිසාමන ධර්ම දේශනා මාලාව හැටියට. ධම්ම නිසාමන ධර්ම දේශනා මාලාවේ ආරම්භක අවස්ථාව තමයි අද සනිටුහන් කරන්නේ. ඉන්නතුනි අද මේ කාල සීමාව මේ භාග්‍යවතුන් වහන්සේ කවුද? භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙන්නේ කවුද කියන කාරණාව අපි මුලින්ම සාකච්ඡා කළ යුතුමයි. භාග්‍යවතුන් වහන්සේ හඳුනන්නේ නැතිව භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ නැතිව මේ ශාසනයෙන් අල්ප මාත්‍ර වූ පිහිටක් ලැබෙන්නේ නැහැ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මනාව හඳුනාගත යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මනාව සරණ යා යුතුයි. ඒ ඊටාම ගැඹුරු කාරණාවක්. නමුත් භාග්‍යවතුන් වහන්සේ හඳුනාගත් පුද්ගලයා වහවහාම මේ උතුම් නිර්වාණයට ළඟා වෙන්න සුදුසුකම් ලබන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. ඒ බව බුදු පියාණන් වහන්සේම අපිට මනාව පැහැදිලි කරලා දුන්නා. ඒ කාරණාව මේ ධර්ම දේශනා මාලාවෙන් මේ අසීමාන්තික පිරිසකට යහපතක් උදා කරවමින් සාකච්ඡා කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය බවට පත් වෙන්නේ. දේශනාව ආරම්භ කරමින් ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කෙසේ සරණ යමුද කියන කාරණාව. ඊළඟට අපිට හිතෙනවා අද භාග්‍යවතුන් වහන්සේ නැහැ කියලා. භාග්‍යවතුන් වහන්සේ අද ජීවමානව නැහැ කියලා අපිට හිතෙනවා. නමුත් අපේ බුදුරජාණන් වහන්සේමයි දේශනා කොට වදාළේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව නැහැ කියලා කල්පනා කරන්න එපා කියලා. දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රය 242 වෙනි පිටුවේ භාග්‍යවතුන් වහන්සේ කාරණාව මනාව පැහැදිලි කරනවා. භාග්‍යවතුන් වහන්සේ නැහැ කියලා කල්පනා කරන්න එපා කියලා. ඒ පාඩයයි අපි සාකච්ඡා කරන්නේ. ඒ සඳහන් කරනවා සියාකෝ පනානන්ද තුම්හාකං ඒව මස්ස ආනන්ද නුඹලාට මෙහෙම හිතෙන්න පුළුවන්. අතීත සත්තුකම් පාවචනං අපගේ භාග්‍යවතුන් වහන්සේ අතීතයට ගියා. නත්තිනෝ සත්තා නැත අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අද කියලා ඔබට හිතෙන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. මේක දීඝනිකායේ පරිනිර්වාණ සූත්‍රයේ මේ ප්‍රකාශය සඳහන් කරනවා. නකෝපනේතං ආනන්ද ඒවං දට්ඨබ්බං. ආනන්ද කවදාවත් එය එසේ නොදැකිය යුතුයි. මේ පැහැදිලිම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව. සියාකෝ පනානන්ද තුම්හාකං ඒව මස්ස අතීත සත්තුකම් පාවචනං නත්තිනෝ සත්තා නකෝපනේතං ආනන්ද ඒවං දට්ඨබ්බං. ආනන්ද අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අද නැහැ අතීතයට වැඩියා කියලා එය එසේ කවදාවත්ම නොදැකිය යුතුයි කියන මේ ප්‍රකාශය අපි විශේෂයෙන් අද සාකච්ඡා කරගත යුතුයි. මන්ද මේ කාරණාව සාකච්ඡා වෙන්නේ නැහැ. ඒ නිසාම අපි
භාග්‍යතුන් වහන්සේගෙන් ඈත් වෙලාද කියලා හිතෙනවා. අපි වැඩියෙන්ම සාකච්ඡාවට භාජන කරලා තියෙන්නේ මෙන්න මේ ප්‍රකාශයයි. යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතෝ පඤ්ඤත්තෝ. ආනන්ද මා විසින් ධර්මයත් විනයත් පනවන ලදද එය මාගේ ඇවෑමෙන් පසු ශාස්ත්‍රූ බවට පත් වෙනවා. මේ කාරණාව අපි බොහෝ සාකච්ඡා කරනවා. නමුත් ඒ අපි සාකච්ඡාවට භාජනය කරලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ දෙවණියට දේශනා කරපු කාරණාවයි. පළමුව දේශනා කරපු කාරණාව සාකච්ඡාවට බඳුන් වෙලා නැහැ. ඒ නිසා දෙවෙනි කාරණාවට කලින් මේ පළවෙනි කාරණාව මොකක්ද කියන එක අපි මනාව තේරුම් ගත යුතුමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අදත් ජීවමානයි. මේ දැනුත් ජීවමානයි. මේ කරන ධර්ම සාකච්ඡාව මනාව භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නේ. අපි හැම කෙනෙක්ම මනාව සිහියේ තබා ගත යුතුයි. මේ ධර්ම සාකච්ඡාව දිහා භාග්‍යතුන් වහන්සේ මනාව බලාගෙන ඉන්නවා. ධර්මයේ දේශනා කරන මා දිහත් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ දිහත් අපි සියලු දෙනා කෙරෙහි භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් බලනවා. භාග්‍යතුන් වහන්සේට අපි දිහා බලන එක ඒ තරම් අපහසු කාරණාවක් නෙවෙයි. අපි මෙතන 100ක් හමාරක් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ කොහොමද එක එක්කෙනා දිහා බලන්නේ කියලා අපිට හිතෙන්න පුළුවන්. මම දිහා බලලා අනික් එක්කෙනා දිහා බලලා අනික් එක්කෙනා දිහා බලනකොට මට යම් කටයුත්තක් එහාට මෙහාට හැරීමක් පෙරලීමක්වත් කරන්න තිබුණා නම් මට කරන්න පුළුවන්. මොකද එක එක්කෙනා දිහා බලාගෙන එනකොට. නමුත් භාග්‍යතුන් වහන්සේගේ නේත්‍රයට එහෙම හසු වෙන්නේ නැහැ. අනන්ත සක්වල අනන්ත ජීවීන් මේ මොහොතේ කුමක් සිදු කරන්නේද කියන කාරණාව සියල්ල භාග්‍යතුන් වහන්සේට වැටහෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ සතු පුදුමාකාර 이르දියක්. මේක අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමක නැහැ. ඒක පුදුමාකාර ආශ්චර්යමත් වූ 이르දියක්. ඒ කාරණාව මෙහෙම සඳහන් කළොත් පින්නතුනි අපේ ශාසනයේ හිටියා කුංචි පුත්‍ර කියලා මහ රහතන් වහන්සේලා දෙනම. කුංචි පුත්‍ර අයියයි මල්ලි දෙන්නම කුංචි පුත්‍රලා. වැඩිමහලු රහතන් වහන්සේට ඖෂධයක් සඳහා ගිතෙල් ස්වල්පයක් අවශ්‍ය වුණා. අසනීප භවෙන් ඉන්නකොට දෙවෙනි රහතන් වහන්සේ සහෝදර රහතන් වහන්සේ ගිහිල්ලා අහනවා, ස්වාමීනි මොන වාගේ ඖෂධයක් අවශ්‍යද මේ අසනීපේට? රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, ආයුෂ්මතුනි ගිතෙල් ස්වල්පයක් තිබුණොත් මම සනීප වෙනවා. ස්වාමීනි මම ගිතෙල් ලබාගෙන එන්නම්. ඒ වෙලාවේ මතක් කරනවා ආයුෂ්මතුනි ඉල්ලන්නේ නැහැ. රහතන් වහන්සේ ඉල්ලන්නේ නැහැ කොහොමත්. නමුත් මතක් කරනවා කාගෙන්වත් ඉල්ලන්න එපා ගිතෙල්. අසනීපේ සඳහාවත් ලැබුණොත් අරන් එන්න. පළවෙනි දවසේ තනියම පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩින්නේ අද මට ගිතෙල් ලැබෙයි කියලා හිතාගෙන. ඒ වෙලාවේ ගිතෙල් ලැබුණේ නැහැ එදා. ස්වාමීන් වහන්සේට එන්න අසනීපයි. දෙවෙනි දවසේ 이르දියක් පාලා ස්වාමින් වහන්සේලා 이르දියෙන් මවලා මුළු පැලලුප් නුවර පුරාම ස්වාමින් වහන්සේලා පිණ්ඩපාතේ වඩම්මනවා. මේ 이르දියෙන් මවාපු ස්වාමින් වහන්සේලා වඩින්නේ. නමුත් ගිතෙල් ලැබෙන්නේ නැහැ. තුන්වෙනි දවසේ උන්වහන්සේ 이르දියක් දක්වනවා මුළු ජම්බු දීපේ පුරාම ස්වාමින් වහන්සේලා මවනවා. මේ ජම්බු දීපේ මොන තරම් පාරවල් තියෙන්නද? කෝටි ගාණක් පාරවල්. මේ අස්සක් මුල්ලක් නෑර හැම අතුරු පාරක් ඔස්සේ පවා මේ මවාපු රහතන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. නමුත් කාටවත් ගිතෙල් ලැබුණේ නැහැ. විශේෂයෙන් ඉල්ලන්නේ නැති නිසා කවුරුවත් ගිතෙල් පූජා කළේ නැහැ. කුංචි පුත්‍ර මහරහතන් වහන්සේ ගිතෙල් නොලැබිච්ච නිසා ඒ අසනීපෙන් පිරිනිවන් පානවා. පිරිනිවන් පාන්නේ 이르දියක් දක්වලා තමන් වහන්සේ වැඩ හිටපු කුටිය අහසට අරගෙන අහසේදී තමයි කුටිය ඇතුලේ පිරිනිවන් පාන්නේ. කුටියේ තියෙන අහසේ.
උන්වහන්සේ අදිෂ්ඨානයක් කරලා තියෙනවා රාජ්‍යරුව මෙතෙන්ට එනකන් මේ කුටිය පහළට ගමන් කරන්නේ නැහැ, කුටියේ තියෙන අහසෙමයි. රාජ්‍යරුව ඇවිල්ලා අහනවා මේ කුටිය ඇයි අහසේ තියෙන්නේ? රාජ්‍යරුව ඇවිල්ලා වන්දනා කළාට පස්සේ තමයි කුටිය පහළට එන්නේ. රහතන් වහන්සේලා මතක් කරනවා රහතන් වහන්සේ පිරිනිවන් පෑවේ ගිතෙල් නොලැබිච්ච නිසා. රාජ්‍යරුවන්ට පුදුමාකාර සංවේගයක් ඇති වුණා. මේ රටේ මෙච්චර ගිතෙල් තියෙනකොට මේ ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තමයන්න් වහන්සේ ගිතෙල් නැතුව පිරිනිවන් පානකම් උන්වහන්සේට ගිතෙල් ටිකක් ලැබුණ නැද්ද? ඒ සංවේගය නිසා රාජ්‍යරුව නගරේ පුරාම විශාල පොකුණු හැදුවා. ඒ පොකුණු හදලා ඒ හැම පොකුණක්ම වතුර පුරවනවා වගේ ගිතෙල් වලින් පිරෙව්වා කියලා සඳහන් වෙනවා. ස්වාමින් වහන්සේලාට අවශ්‍ය වුණාම කිසි කෙනෙක් පිළිගන්නන්න අවශ්‍ය නැහැ, කැපයි. ස්වාමින් වහන්සේලාට කැපයි මේ ගිතෙල් අරගන්න කියලා ගිතෙල් පිරෙව්වා කියලා සඳහන් කරනවා. මේ මතුව එහෙම නොවෙන්න. ඉතින් මේ කාරණාව සඳහන් කළේ කුංචි පුත්‍ර මහරහතන් වහන්සේ කියලා කියන්නේ 80 මහා ශ්‍රාවකෙක් නෙවෙයි. උන්වහන්සේට පුළුවන් වුණා නම් ජම්බු දීපේ පුරාම රහතන් වහන්සේලා වැඩම කරවන්න මනෝමය රූපමවලා. අපේ ශාසනයේ මනෝමය රූපමවන්නන් අතර අග්‍රස්ථානයේ තිබුණේ වෙනත් රහතන් වහන්සේ නඟුට චුල්ලපන්තක මහ රහතන් වහන්සේ. උන්වහන්සේට කොහොම හැකියාවක් තියෙන්නේ නැද්ද මනෝමය රූපමවන්න? නමුත් ත්‍රිපිටක පොතේත් අපිට කියලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ දානෙට වඩින්න කීප වෙලාවේ රූප දහසක් මැව්වා කියලා. ඒ පොතේ සඳහන් කරලා තියෙන රූප දහසක් මැව්වා. නමුත් මවන්න තීරණය කළා නම් චුල්ලපන්තකයන් වහන්සේට මොනතරම් රූප මවන්න පුළුවන්කම තියෙන්නේ නැද්ද? මොකද මනෝමය රූප මවන්නන් අතරම අග්‍රස්ථානයයි ලැබලා තිබුණේ. එහෙම පුළුවන් වුණා නම් භාග්‍යතුන් වහන්සේට කොහොම රූප මවන්න පුළුවන්කම තියෙන්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේට අන් අය දිහා කෙසේ බලන්න පුළුවන්කම තියෙන්නේ නැද්ද? පින්නතුනි අතීතේ සෑම විහාරස්ථානයකම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආසනයක් පනවලා තිබ්බා. මොකද භාග්‍යතුන් වහන්සේ වඩින්න පුළුවන්. ස්වාමින් වහන්සේලා කැලෑවේ භාවනා කරනකොට ස්වාමින් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට වෙනම අසුනක් පනවලා තියලා තමයි භාවනාවට වාඩි වෙන්නේ. මොකද මගේ යම් වැරදි දෝෂයක් දැක්කොත්, මගේ සිතුවිල්ලේ අඩුපාඩුවක් දැක්කොත්, මගේ මාර්ගයට පටහැනි දෙයක් මගේ සිතේ ඇති වෙනවා දැක්කොත් භාග්‍යතුන් වහන්සේ වඩින්න පුළුවන්. එහෙම වුණොත් කලින් දැනුම් දීලා වඩින්නේ නැහැ. මට උන්වහන්සේ වැඩියට පස්සේ ආසන පනවන්නත් බෑ. ඒ තරම් වේගෙන් වඩිනවා භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා ආසනේ පනවලා තමයි භාවනාවට වාඩි වෙන්නේ. සෑම විහාරස්ථානයකම භාග්‍යතුන් වහන්සේට වෙනම ආසනයක් පනවලා තිබිලා තියෙනවා. රුක්ෂ මූලයක නමුත් උන්වහන්සේලා භාවනා කරනවා නම් උන්වහන්සේට එතන තිබුණේ ලොකුවට වැඩිච්ච මුලක් නම් ඒ මුල උඩ එහෙම නැත්නම් වැලි තිබුණා නම් වැලි කන්දක් එකතු කරලා, එහෙම නැත්නම් ලෑලි කෑල්ලක් තියලා, එහෙම නැත්නම් තමන්ගේ පාංශු කුල චීවරයට කැලෙන් එකතු කරගත්ත කොළ ටික දාලා පොතලා කොට්ටයක් හැටියට හදලා පසෙක පනවලා තියලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ වැඩියොත් ආසනෙ පිළිගන්නන්න. ඒ තරම් භාග්‍යතුන් වහන්සේ වඩින්න පුළුවන්. එහෙම භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයන් සොයාගෙන මහ ඝන කැලෑවේ ඈත වන ලැබවල් කටු අකුල් ඔස්සේ පවා තමන්ගේ පුත්‍රයන් සොයාගෙන භාග්‍යතුන් වහන්සේ වැඩලා තියෙනවා. සංසාරයෙන් එතර යන්න වෑයම් කරන තමන්ගේ පුතුන් සොයාගෙන ඒ ඇයට පිහිට වෙන්න. අපේ මුගලන් මහරහතන් වහන්සේ රහත් වෙන්න වෑයම් කරන වෙලාවේ උන්වහන්සේගේ හිතේ කාම විතරකයක් පැන නැංගා. උන්වහන්සේම සඳහන් කරනවා යම් වෙලාවක මගේ සිතේ කාම විතරකයක් පැන නැංගාද ආයුෂ්මතුනි ඒ මොහොතේම භාග්‍යතුන් වහන්සේ මා ළඟ මගේ සිතේ වැරදි සිතවිල්ලක් උපදිනවත් සමගම භාග්‍යතුන් වහන්සේ මා ළඟ ඒ තරම් වේගෙන් භාග්‍යතුන් වහන්සේ මා ළඟට වැඩියා. වැඩලා
මට වැරදුන තැන භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දුන්නා. අනුරුද්ධ මහරහතන් වහන්සේ මහා පුරුෂ විතර්ක කල්පනා කරනවා. තමන් ගැන ලැජ්ජාවටපත් වෙවි මහා පුරුෂ විතර්ක කල්පනා කරනවා. උන්වහන්සේ මහා පුරුෂ විතර්ක කල්පනා කර ඉන්න වෙලාවේ මහා පුරුෂ විතර්ක 7ක් උන්වහන්සේට මෙනෙහි වෙනවා. උන්වහන්සේ මහා පුරුෂ විතර්ක 7ක් මෙනෙහි කරලා ඉවර කරනකොට භාග්‍යවතුන් වහන්සේ එතෙන්ට වඩිනවා. එතෙන්ට වැඩලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මතක් කරනවා අනුරුද්ධ මහා පුරුෂ විතර්ක 7ක් නෙමේ මහා පුරුෂ විතර්ක 8ක් තියෙනවා කියලා. ස්වාමීන් වහන්සේට ඇති වෙන පුරුෂ විතර්ක සන්තුට්ඨස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස මේ ධර්මයේ ලද දෙයින් සතුටු වන්නාටය. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කාටද ලද දෙයින් සතුටු වෙන පුජ්‍යලයට මිසක් ලද දෙයින් අසතුටු වෙන පුජ්‍යලයට නෙවෙයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ. ආනන්ද ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට එහෙම හිතෙනවා. පළවෙනි මහා පුරුෂ විතර්කය. ඊළඟට උන්වහන්සේ හිතෙනවා යතා සාරුප්ප සන්තෝෂය තමන්ට ලැබුණ දෙයින් එය ඊතා වටිනවා නම් එය දීමට තමාට වඩා සුදුසුකු ඇතුනම් එය ඔහුට දී සතුටු වීම හැටියටත් සඳහන් කරනවා. තුන්වෙනි කාරණාව සඳහන් කරනවා. දෙවෙනි කාරණාව පච්චිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස මේ ධර්මය පිරිසිදු විවේක ඇත්තාටය පිරිස මැද සිටින්නාට නොවේ. මේ ධර්මය පිරිසිදු විවේක ඇත්තාටය විවේකයේ තියෙන කෙනාට තමයි දහම් පද උපදින්න පටන් ගන්න. ධර්මයේ වැටහෙන්න පටන් ගන්න. ධර්මයේ මෙනෙහි වෙන්න පටන් ගන්නේ විවේකයේ තියෙන කෙනාටයි. පිරිස මැද කලකෝලාහල කරමින් ශබ්දබද්ද මැද්දේ ඉන්න කෙනාට දහම් පද වැටහෙනවා අඩුයි. ඉතින් අපේ හිතේ බොහෝම කෙලෙස් තියෙන නිසා මේ තනියම ඉන්න එක හුදකලාව කියන එක අපිට හරි අමාරු වැඩක්. අපි ගැනම කල්පනා කරලා බලන්න හුදකලාව අපිට කොච්චර අමාරුද කියලා. සමහර වෙලාවට කෙනෙකුට ආරණ්‍ය සේනාසනයකට විහාරස්ථානයකට ගියහම හිතෙන්න පුළුවන් ස්වාමින් වහන්සේලා කොහොම වැඩ ඉන්නවද දන්නේ නැහැ. අපිට නම් අපහසුයි. හරිම පාළු ගතියයි. අපිට ඉන්න අපහසුයි කියලා. අපේ ගෙදර කවුරුවත් නැත්තම් අපිට එදෙනා මට අද පාළුවේ තනියම ගෙදර ඉන්න බෑ. ඒ නිසා මමත් අහවල් දිහාවට යනවා. එහෙම නැත්නම් රූපවාහිනිය ළඟටවත් ගිහිල්ලා කාලේ ගෙවන්න අපි තීරණය කරනවා. එහෙමත් බැරි නම් දුරකථනයේ හරි අතට අරගන්නවා. එහි මොකක් හරි ක්‍රියාකාරකමක යෙදෙනව නැත්නම් ඇමතුමක් අරගෙන ටිකක් දිග වෙලාවක් කතා කරන්න පුළුවන් කියලා හිතන කෙනෙකුට ඇමතුමක් අරගෙන හරි කාලේ ගෙවන්න අපි කල්පනා කරනවා. මොකද අර පිරිසිදු විවේකය අපිට ගත කරන්න හිතෙන්නේ නැහැ. නමුත් විවේකය භුක්ති විඳින්න පුළුවන් පුද්ගලයාට තමයි දහම් පද මනාව වැටහෙන මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට එහෙම කල්පනා වෙනවා. හතරවෙනි කාරණාව ආරද්ධ විරියස්සයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස මේ ධර්මය වීර්ය ආරම්භ කරපු පුජ්‍යලයාටයි. කම්මැලියට කවදාවත් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කමක් නැහැ. පස්වෙනි කාරණාව උපට්ඨිතස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්ස තිස්ස මේ ධර්මය සිහියෙන් සිටින්නාස මිස මුලා සිහියත්තාට නොවේ. මනාව හැම වෙලාවෙම සිහියෙන් ඉන්න පුජ්‍යලයට මිසක් මුලා වෙලා ඉන්න පුජ්‍යලයට මේ ධර්මයේ පළක් නැහැ. 6 වෙනුවට උන්වහන්සේ සිහිපත් කරනවා සමාහිතස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මේ ධර්මය එකඟ කරගත් සිත් ඇත්තාටය. එහාට මෙහාට දඟලන දුවන පයින් සිත් ඇත්තාට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. එහෙමනම් මේ සතිපට්ඨාන දේශනාව නාම රූප මනාව දැකලා අවබෝධ කරලා තේරුම් අරගෙන සිත එකඟ කරගෙන සතිපට්ඨාන භාවනාවට එළඹෙන්නන්ට ප්‍රයෝජනෙ පිණිසමයි
මේ දේශනා මාලාව සංවිධානය වෙන්නේ. එහෙනම් මේ කාරණාවට ඒක බොහොම ගැළපෙනවා වටිනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පහළ වෙන 7 වෙනි මහා පුරුෂ විතර්කය. පඤ්ඤාවන්තෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සාති. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාට මිස දුෂ්ප්‍රඥයාට නෙමෙයි. මේ සිතවිලි 7 මේවා මහා පුරුෂ විතර්ක. සාමාන්‍ය පුද්ගලයන්ට මෙහෙම සිතවිලි පහළ වෙන්නේ නෑ. මහා පුරුෂයන්ට මෙහෙම සිතවිලි පහළ වෙන්නේ. මෙන්න මේ කාරණා 7 අනුරුද්ධ ස්වාමීන් වහන්සේට අවබෝධ වුණා. භාග්‍යතුන් වහන්සේ බලාගෙන ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ තාම ඈත ඉන්නේ මේ වෙලාවේ. නමුත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ හිත දිහා බලාගෙන ඉන්නවා. මේ 7 වෙනි කාරණාව උන්වහන්සේට මෙනෙහි වෙලා ඉවර වෙනවා සමගම. පඤ්ඤාවතු අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්සාති. මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට මිස දුෂ්ප්‍රඥයන්ට නෙමෙයි කියලා හිතලා ඉවර කරනවත් සමගම භාග්‍යතුන් වහන්සේ එතන. උන්වහන්සේට සිතුවිල්ල ඉවර වෙනවා විතරයි. භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා කියන අනුරුද්ධ ඒට තවත් එක කාරණාවක් එකතු විය යුතුයි. සාදු සාදු අනුරුද්ධ ඔබට මහා පුරුෂ විතරකයන් වැටහුණා. අනුරුද්ධෙහි ඌණ පූර්ණේ මේ විදිහට සම්පූර්ණ කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. නිප්පපංචාරාමස්ස ධම්මෝ නිප්පපංච රතිනෝ. මේ ධර්මය කෙලස් වල ඇලුන පුජ්‍යලයට නෙවෙයි. මේ ධර්මය කෙලස් වල ඇලුන පුජ්‍යලයට නෙවෙයි. මොකක් සඳහා භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්න ඇද්ද? අනුරුද්ධ ස්වාමීන් වහන්සේට රහත් වෙන්න කලින් දිවසක් ලැබෙනවා. ලෝක ධාතු 1000ක් බලන්න පුළුවන්. තාම රහත් වෙලා නැහැ. නමුත් මේ දිවසින් ලෝක ධාතු 1000ක් බලන්න පුළුවන්. ඒ වෙලාවේ තමයි ගිහිල්ලා ශරීයත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන සාරිපුත්තයන් වහන්සේ මම ධර්මයේ තුල ජීවත් වෙනවා. මම වීරිය ආරම්භ කරලා තියෙන්නේ. මට ලෝක ධාතු 1000ක් බලන්න පුළුවන් දිවසක් තියෙනවා. නමුත් මට තාම ආර්ය භාවය නැත මහ රහත් භාවයේ ලැබුණේ නැහැ. ඒ කියන වෙලාවේ ශරීයත් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන අනුරුද්ධ ඔබට ලෝක ධාතු 1000ක් බලන්න පුළුවන් දිවසක් පහළ වුණා කියලා ඔබට හිතෙනවා නම් ඒ සිතුවිල්ල තුලම අනුරුද්ධ මානය කියන ධර්මතාවය තාමත් තියෙනවා. මට පුළුවන් කියන මානෙ තියෙනවා. ඒද නැති කරන්න කියලා තීරණය කර දේශනා කළාට පස්සේ තමයි මේ මහා පුරුෂ විතරකයන් වැටහෙන්න පටන් ගත්තේ. ඒ වුණ පූර්ණයයි භාග්‍යතුන් වහන්සේ කලේ නිප්පපංචාරාමස්ස ධම්මෝ නිප්පපංච රතිනෝ. මේ ධර්මය කෙලස් වල ඇලුන පුජ්‍යලයට නෙවෙයි. නායං ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. මේ ධර්මය කෙලස් වලින් මිදී නිවනෙහි ඇලුන පුජ්‍යලයට පමණයි. කෙලස් වල ඇලුන පුජ්‍යලයට නෙවෙයි. කෙලස් වලින් මිදිලා නිවනේ ඇලුන පුජ්‍යලයට පමණයි. මේ කාරණාව සිහිපත් කළේ භාග්‍යතුන් වහන්සේ මොනතරම් වේගෙන් ඊටාම දුර ඉඳලා අනුරුද්ධයන් වහන්සේ ඉන්න තැනට වැඩම කළාද? මේක තමයි භාග්‍යතුන් වහන්සේගේ හැකියාව. සර්වඥතා ඥානය කියලා කියන්නේ මේකට. ඒ නිසායි සඳහන් කළේ අපි මේ කරන්න සූදානම් වෙන මේ උතුම් කාර්යය භාග්‍යතුන් වහන්සේ මනාව බලාගෙන ඉන්නේ. මේ මොහොතේ මේ ශාලාවේ රැස් වෙලා ඉන්න ලොකු කුඩා ඔබ සියලුම දෙනා කෙරෙහි භාග්‍යතුන් වහන්සේගේ උතුම් බුදු නෙත යොමු වෙලා තියෙන්නේ. අපි කොයි ආකාරයෙන් මෙතෙන්ට සහසම්බන්ධ වෙනවද, සද්ධර්ම ශ්‍රවණය කරනවද, මොන සිතවිල්ලෙන් අපි ඉන්නවද කියන සියලු කාරණා භාග්‍යතුන් වහන්සේ දකිනවා. අනන්ත සක්වල අනන්ත ජීවීන්ගේ පංච ඉන්ද්‍රියන් ළඟෙන් ලබා ගන්නා සියලුම අරමුණු එකක් නෑර දකින්න පුළුවන් හැකියාව නිසා අපි භාග්‍යතුන් වහන්සේට සර්වඥතා ඥානය මේ වගේ හැකියාවක්. අනන්ත සක්වල අනන්ත ජීවීන්ට මේ මොහොතේ තමන්ගේ පංච ඉන්ද්‍රියන්ගෙන් අරමුණු වෙන දේවල් ඇසට පෙනෙන නොපෙනෙන සියලුම ජීවීන් අනන්ත සක්වල අනන්ත ජීවීන් කියලා කියහම මේ මොහොතේ ඇහෙන් මොනවද දකින්න ඇද්ද? මේ මොහොතේ කනෙන් මොනව අහන්න ඇද්ද? මේ මොහොතේ කයට මොන වගේ පහසක් දැනෙන්නේ නැද්ද? නාසයට මොන වගේ ගඳ සුවඳක් දැනෙන්නේ නැද්ද? අපිට
අපි ළඟ ඉන්න කෙනාගේ සිතුවිලි නෙමෙයි. Tamanට ඇති වෙච්ච සිතුවිල්ලවත් අපිට තේරෙන්නේ නැහැ. තප්පරයක් ඇතුළත උපදින සිතුවිලි ගාන කෝටි ගාණක්. ඒ සිතුවිලි කෝටි ගාණක් මෙන්න මේ වාගේ සිතුවිලි මට ඉපදිලා නැති වෙලා ගියා කියන කාරණාවත් අපිට තේරෙන්නේ නැහැ. අපේ සිතුවිලි අපිට තේරෙන්නේ නැති වුණාට ඒ ඇති වෙච්ච තත්පරයකට ඇති වෙච්ච කෝටි ප්‍රකෝටි ගාණක් සිතුවිලි එකක් නෑර ඔබට මෙන්න මෙහෙම හිතුණා මේ මොහොතේ කියන්න පුළුවන් හැකියාවක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. තථාගත කියන පදේ විස්තර කරන තැන තත දස්සිතාය තථාගතෝ කියලා කියන්නේ මෙන්න මේ හැකියාවට. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අද නැහැ කියලා අපිට කවදාවත්ම නිශ්ශබ්ද වෙන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ අද ඉන්නවා කියන සිතුවිල්ලෙන්ම අපි කටයුතු කළ යුතුයි. භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරනකොට භාග්‍යතුන් වහන්සේ මා ළඟ මා ඉදිරිපිට ජීවමානව වැඩ ඉන්නවා කියලා කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුව වන්දනා කරන එක නිකන් නිෂ්ප්‍රයෝජන වැඩක්. ජීවමානව මා ඉදිරිපිට වැඩ ඉන්නවා කියන සිතුවිල්ලෙන්ම භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්න ඕනේ. එහෙම වන්දනා කරන්න ගියොත් මොන වාගේ ශ්‍රද්ධාවක් කොයි වගේ ගෞරවයක් ඇති වෙයිද උන්වහන්සේ ළඟට අපි කොහොම යයිද? ඔහේ ගෙදර වැඩ කර ඉන්න හැටියටම භාග්‍යතුන් වහන්සේ ගාවට එහෙමනම් අපි යන්නේ එකක් නෑ. ගෙදර ඇඳගෙන ඉන්න ඇඳුම පිටින් අපි භාග්‍යතුන් වහන්සේ ගාවට යන්නේ එකක් නැහැ. කොහොමදත් අපි භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න පුරුදු වෙලා තියෙන විශේෂයෙන් සූදානම් වෙලා නාලා පිරිසිදු වෙලා සුවඳවත් වෙලා තමයි අපි භාග්‍යතුන් වහන්සේ ළඟට යන්නේ. මොකද අපි ගාව භාග්‍යතුන් වහන්සේලා මහ පුදුම දුර්ගන්ධයි. ජීවමානව වැඩ හිටියනම් සුගන්ධ කුටි ඇතුළට අපි ගියහල්ලා පිරුණාම භාග්‍යතුන් වහන්සේ නිසා අපේ දුගඳ ඉවසනවා මිසක් වෙන කෙනෙක් කුටියෙන් පිට වෙලා යයි. ඒ අපි ගාව මොන දුර්ගන්ධයක්ද? අපි ගාව කෙලෙස් දුර්ගන්ධේ පිරීලා. භාග්‍යතුන් වහන්සේ නික්ලේශී. අපි ගාව ලාමක ක්ලේශයන්ගේ දුගඳ හැම පැත්තෙම පැතිරෙනවා. එhmenan භාග්‍යතුන් වහන්සේ ගාවට අපි යන්නේ අපිට යන්න පුළුවන් හැකි උපරිම ආකාරයෙන් පිරිසිදු වෙලා අපි භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා වඳින්නේ ස්වාමීනි සංසාරයෙන් එතර යන්න මාගේ නිවන උදෙසා මාගේ මේ වන්දනාව භාග්‍යතුන් වහන්සේ ඉවසන්න. එහෙම කියලායි අපි වඳින්නේ. අනිත් එක අපි භාග්‍යතුන් වහන්සේට වැඳලා පින් සිද්ධ කරගන්න විතරක් වඳින්න ගියොත් අපි ගාව තණ්හාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේට වැඳලා අපේ යහපත සලසගන්න විතරක් වඳින්න ගියොත් තණ්හාවක් තියෙනවා. එතන අපි ආත්මාර්ථකාමී. මට ඕනේ දේ කරගන්න විතරයි මම ගිහිල්ලා තියෙන්නේ. මට නිවන නොලැබුණත් අපි භාග්‍යතුන් වහන්සේට වැඳ යුතු නැද්ද? අනාදිමත් කාලයක් දීර්ඝ සංසාරේ ඔබ මා වෙනුවෙන් මොන තරම් දුකක් මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ වින්දද කියන කාරණාව ගැන හිතලා මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් අපිට හිතා ගන්න බැරි තරම් අති දීර්ඝ කාලයක්. අසංඛ්‍ය කියන වචනයටම ධර්මයේ උදාහරණයක් සඳහන් කරලා තියෙනවා. කොයි වගේ උදාහරණයක්ද? සඳහන් කරන්නේ මේ මහ පොළොව යොදුන් 240000ක් ගැඹුරුයි. එහෙම දේශනාවේ සඳහන් කරන්නේ යොදුන් 240000ක් ගැඹුරුයි කියලා. ඒක සර්වඥතා දේශනාවේ සඳහන් වෙන්නේ. වර්තමානයේ විවිධ විදිහට කියන්නේ පුළුවන් විද්‍යාඥයෝ ආහාරමේ කියන්න පුළුවන් නෑ මේ පෘථිවියේ විශ්කම්භයේ මෙච්චරයි කියලා. අපිට ඒව වැඩක් නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේගේ ඥානීය ගාවට ළඟා වෙන්න පුළුවන් අය තවම නැහැ. ඒ නිසා මේ යොදුන් 240000ක් මේ ඝන පොළව ඝනකඩයි කියලා සඳහන් කරලා තියෙනවා ධර්මයේ. එහෙම සඳහන් කළේම අපිට ඇති වෙන්න පුළුවන් යම් සිතුවිලි අලුත් සොයා ගැනීම අලුත් මතවාද ගණන් ශාස්ත්‍ර ඔස්සේ මේ දෙක සංසන්දනය කරන්න ගියොත් අපිටත්
වරදින්න පුළුවන්. එහම සඳහන් කළේම ලිපියකින් දැනුම් දීමක් කරලා තිබුණ එක පුද්ගලෙක් ස්වාමීන් වහන්සේ වහන්සේගේ දේශනා මමත් අහනවා. නමුත් ලෝකයකට මේ කරන දේශනාවෙන් මෙන්න මෙවන් සාවද්‍ය ප්‍රකාශ කරන්න එපා කියලා කරුණු කීපයක් සඳහන් කරලා තිබුණා. එහෙම අයට අපි අනුකම්පා කරන්න ඕනේ. ඒ සාවද්‍ය ප්‍රකාශයක් තමයි මේ මහ පෘථිවියේ තියෙන මේ ඝනකඩ බව. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් කරන්නේ පළවෙනි අපාය අපට හම්බ වෙන්නේ යොදුන් 15000ක් යටින් කියලා. මහ පොළවේ යොදුන් 15000ක් යටින්. ඔහු සඳහන් කළ රූප රාමුවකුත් ඇඳලා එවල තිබුණා. යොදුන් 20000ක් කියලා සඳහන් කරලා තිබුණේ ඒ සටහනේ. යොදුන් 15 නැත්නම් 20000ක් යටින් නම් පළවෙනි අපාය හම්බ වෙන්නේ. මේ ලෝකේ දැන උගත්කමක් තියෙන ඕනෑම පුද්ගලයෙක් දන්නවා පෘථිවියේ විශ්කම්භය සතපුම් 7900ක් බව. මේ සඳහන් කරලා තිබෙ හැටි මම දන්නේ ඒ ගණන් මිනිහ. සතපුම් 7900යි තමයි පෘථිවියේ විශ්කම්භය. ඒ හැටියට කල්පනා කළොත් ඔය අපායේ තියෙන්න ඕනේ පොළොවේ යට නෙමේ අහසේ උඩ කියලා. නමුත් අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යොදුන් 240000ක් මේ මහ පොළොව ඝනකඩ බව. එhmenan විද්‍යාඥයෙක් සරණ යනවට වඩා අපි සරණායේ ආයුත්තේ භාග්‍යතුන් වහන්සේ. තාම අපිට භාග්‍යතුන් වහන්සේ සරණ යන්න බැරි වීමේ ප්‍රතිඵලය නිසායි අපි තාමත් මේ සංසාරේ මෙහෙම ඇවිදින්නේ උන්වහන්සේට අකීකරු වීමේ ප්‍රතිඵලයක් හැටියට. උන්වහන්සේට අකීකරු නොවි ඉස්සරහට අපිට යන්නත් අන් අයට ඒ මග කියන්නත් තමයි මේ කල්යාණ මිත්‍රයන්ගේ මේ වෑයම. මේ යොදුන් 240000ක් ඝනකඩ බොල් පොළොව මුං ඇට වගේ කෑලි වලට කැපුවොත් මේ පොළොවෙන් කෑලි අසංඛ්‍යයක් කපන්න බෑ කියලා සඳහන් කරනවා. එතකොට අසංඛ්‍ය කියන ගාන ගැන අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් එක මහා කල්පයකට අන්තර් කල්ප 256කුත් එක අන්තර් කල්පයකට අසංඛ්‍ය 86,40,000ක් මනුස්ස වර්ෂ වලින් ආයුෂ තියෙන බවත් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ සීමාවක් නැහැ කියන එකයි අන්තර් කල්පය ගැනවත් අපිට හිතන්න බෑ. එහෙමනම් එවන් මහා කල්ප අසංඛ්‍ය 20,00,000ක් මේ සංසාරේ මේ තරම් දීර්ඝ ඈත ගමනක් එන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. මේ සසර දුක් විඳින සත්‍යයන් සංසාරයෙන් එතර කරවීමේ පරම අභිලාෂය ඇතිවමයි. එhmenan ඒක මොන වාගේ වීරියක්ද කියන කාරණාව හිතන්න අපේ මේ හිස් මොළ වලට හැකියාවක් ඇත්තෙම නෑ ඒ වීරිය ගැන කල්පනා කරන්න. නමුත් අපි වෙනුවෙන් ඒ තරම් වීරිය වඩාපු ඒ තරම් දුක් විඳපු තව කෙනෙක් මේ ලෝකේ වෙන නැහැ. ඒ නිසා අපි විසින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ යුතුයි. වෙස්සන්තර බෝසතාණන් වහන්සේ අපවත් වෙලා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තුසිත භවනේ ආයුෂ භුක්ති විඳලා දෙතිසක් නිමිති ලෝක ධාතුවේ පහළ කරවමින් මාතෘ ගර්භයට එළඹිලා දෙතිසක් නිමිති පහළ කරවමින් මාතෘ ගර්භයෙන් මනුෂ්‍ය ලෝකයට වැඩම කරලා අවුරුදු 29ක් ගිහි ගෙදර ආයු වළඳලා ගිහි ගෙදර ගිහි ජීවිතය පිළිබඳව කලකිරීමක් ඇති වෙලා ගිහි ගෙයින් නික්ම ගියපු උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් ශරීරයට දැඩි දුක් දීමේ ප්‍රතිපදාව අනුගමනය කළා. ශරීරයට දැඩි දුක් දීම අත්ත කිලමතානුയോഗය දුර්ගේශ්වරී කියන කඳුවැටියේ ප්‍රදේශයට වෙලා දවසින් දවස ආහාර වර්ජනය කර අන්තිමට පාත්‍රයට වැටෙන ගෙඩියක් පාත්‍රයට වැටෙන කොළයක් පමණක් ආහාරයට ගනිමින් ජීවත් වෙච්ච කාලේ සරියුත් මහරහතන් වහන්සේටම සඳහන් කරනවා සාරිපුත්ත මගේ බඩ අතගාපු වෙලාවේ මට අහුනේ කොඳු වැටේ. මගේ කොන්ද අතගාපු වෙලාවේ මට අහුනේ මගේ බඩ පොත්ත. මේ ලෝමගස් මැරිලා අතපය අත ගන්නකොට මුල මැරිච්ච රෝම කූප ගැලවිලා හුලඟ යනවා. හිස අත ගන්නකොට හිස කෙස් වල මුල මැරිලා කෙස් ගැලවිලා අතට එනවා.
මල මූත්‍රා කරන්න ගියපු තැන්වල සිහි නැතුව ඇද වැටෙනවා. සමහර අය ගිහිල්ලා පිය රජුරවන්ටත් කියනවා අන්න සිද්ධාර්ථ මැරිලා වැටිලා කියලා. අවුරුදු 6ක් තිස්සේ මෙන්න මේ විදිහේ මහ පුදුම දුකක් ඔබ අප වෙනුවෙන් උන්වහන්සේ වින්දනය කළා. මේ නිවන මේ සංසාර පැවැත්ම මේ කතා කරන්න හදන ධර්මතාවයන්ගේ ස්වභාවය නාම ධර්මයන්ගේ ස්වභාවය ඇතිවීම පැවතීම නැතිවීම කියන එක හොයලා සත්‍යයේ සංසාර ගමනට විරාමයක් හොයලා දෙන්නයි උන්වහන්සේ මේ තරම් දීර්ඝ දුකක් විඳලා තියෙන්නේ. එහෙම දුක් විඳලා ඒ ප්‍රතිපදාව අතහැරලා දාලා මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කරලා ගත කරපු අවුරුදු 45ක් කාලය මොන කැපකිරීමක් අපි වෙනුවෙන් කළාද? භාග්‍යතුන් වහන්සේ යටත් පිරිසෙන් හැමදාම සැතපුණේවත් නෑ හැමදාම. සැතපීලා තියෙන දවසකට පැයයි විනාඩි 20ක් වගේ කාලයක්. සැතපුණ දවස් වලට සැතපීලා තියෙන පැයයි විනාඩි 20ක් විතර කාලයක්. පැය 24න් අපි සැතපෙන්න කොච්චර කාලයක් ගත කරනවද? ඒ කියන්නේ අපිට සංසාරي පිළිබඳව මහ ලොකු බයකුත් නැහැ. අපට සසරෙන් එතර යාම පිළිබඳව ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. කෙටියෙන් කිව්වොත් අපිට අපි ගැන නැති උනන්දුවක් උන්වහන්සේට අපි ගැන තිබුණා. මේ සංසාරයෙන් අපි එතර කරවන්න. මොකද අපි සසර බය දකින්නේ නැහැ. උන්වහන්සේ සසර බය මනාව දකින්න නිසා උන්වහන්සේ දන්නවා මේ සංසාර ගමනේ ස්වභාවය කොහොමද කියලා. ඒ නිසා සසරින් එතර වෙච්ච සම්මා සම්බුද්ධත්වයේ ලැබපු මහෝත්තමයන්න් වහන්සේ රාත්‍රියේද නිදි වර්ජිතව මේ කැපකිරීම කරන්නේ ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන්, අප වෙනුවෙන්. එහෙනම් එවන් කැපකිරීම කරපු අය මේ ලෝකේ වෙන නැති නිසා අපි විසින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ යුතුමයි. ඊළඟට මේ මහා ගුණය අසීමාන්තික ගුණය ගැන අපිට සාකච්ඡා කරලා ඉවර කරන්න බෑ මේ දේශනාව. අපි ඒ නිසා ශ්‍රද්ධාවයි ගෞරවයයි ඇතිවීම වෙනුවෙන් පමණක් අපි මේ කාරණාව මතක් සාකච්ඡා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ නම් ගුණ මුහුදක් විදාගම මෛත්‍රී ස්වාමීන් වහන්සේ ලෝවැඩ සංගරාව කියන පොත ලියන වෙලාවේ පළවෙනිම ධර්මාර්ථයෙන් පැහැදිලි කළේ සෙත්සිරි දෙන මහ ගුණ මුහුදානම් සත්‍යයට සිත සාන්තිය උදා කරලා දෙන ගුණ මුහුදක් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. මුහුදක් අපි දැකලා තියෙනවා. නමුත් මුහුදක තරම හිතා ගන්න අපිට බෑ. අපි මුහුද දැකලා නැහැ. අපේ ඇස් වලට පේන්නේ බොහොම ටිකයි. ආයේ එතෙන්ට ගිහිල්ලා බැලුවොත් ආයේ පේන්නේ ආයේ ටිකයි. නමුත් මේ සාගරය තුල ගොඩබිම නැති තරම් විශාල ජීවීනුත් ඉන්නවා. ගොඩබිම නැති තරම් වටිනා වස්තුනුත් සාගර පතුලේ තමයි තියෙන්නේ. ඒ සාගරයට මේ ලෝකේ තියෙන වෙන කිසි දෙයක් ලොකු නෑ. අපි නැවක් දැක්කහම අපි නැවක දකින්නේ උඩ කොටස විතරයි. නමුත් නැවක් ගොඩට අරගෙන තියනවා දැක්කොත් ජලයෙන් සම්පූර්ණයෙන් උඩට අරන් තියනවා දැක්කොත් අපිට හිතෙනවා මේ නැව කොච්චර ලොකුද. සමහර නැව් තියෙනවා කිලෝමීටරයකට වඩා දිගයි. ඉතා විශාලයි. ඒ වගේ දේවල් ප්‍රවාහනය කරන්නේ ගුවන් යාන වගේ දේවල්. ප්‍රවාහනය කරන විශාල නැව්. ඉතින් ඒ වගේ යාත්‍රා සමහරලාට දහස් ගණනක් ඒ නැවට පටවනවා. එහෙම විශාල නැවක් සම්පූර්ණ ගොඩ තියෙනවා දැක්කොත් අපිට හිතේ මේක නම් මුහුදට දාපු ගමන් යට යනවා කියලා. නමුත් අපි බැලුවේ නැවේ ලොකු බවනේ. ඊළඟට අපි හිතුවේ නෑනේ මේ යාත්‍රාව දාන්නේ කොයි වගේ මුහුදකටද කියලා. ඒ නැවයි මුහුදයි සංසන්දනය කරලා බැලුවොත් ඒ මහා සාගරයේ ඒ නැව ගිනි පෙට්ටියකටත් වඩා කුඩයි. එහෙනම් ඒ සාගරයේ මහ නැව යට යන්නේ නැහැ කවදාවත්. එතකොට මේ සාගරයට මොනවද කරන්න බැරි කියන කාරණාව
හොඳම උදාහරණය තමයි 2004 ඇති වෙච්ච මේ සුනාමි ව්‍යසනය. වතුර ගොඩට ආවා, ගෙවල් කඩාගෙන ගියා, සාමාන්‍ය දෙයක්. නමුත් මහා ඝන වතුර පාරක හරි අපි යකඩ කූරක් හිටවලා තිබුණොත් සමහරවිට මේ යකඩ කූර නැමෙන එකක් නෑ. ගෙයක් ගලවගෙන යන වතුර පාරක යකඩ කූරක් නැමෙන එකක් නෑ. මොකද ඒක ඊටා පුංචි. අනික ඒක හරි ශක්තිමත් කෝටුවක් වගේ. ඒකට වතුර බදන්නේ නැහැ. ඉන්නතින් අපි කල්පනා කරලා බැලුවොත් යකඩ කූරක් වගේද රේල් පීල්ලක් කියලා. ඒ වුණාට මෙතන ඉන්න අපි හැමෝටම අත්දැකීම් තියෙනවා. ඒ වතුර පාරට රේල් පීල්ල කොහොමද ඇකිලිලා තිබුණේ කියලා. ඇකිලිලා, නැමිලා, දඟර ගැහිලා. නමුත් මේ මහා ඝන යකඩ කඳ අඹරවන්න, කරකවන්න මේ වතුරත් එක්ක වෙන මොකවත් ආවද? වෙන මොකවත් ආවේ නැහැ. මේ ජල කඳටම තමයි ඒක කරන්න පුළුවන් උනේ. එහෙනම් කවදාවත් හිතුවේ නැහැ මේ වගේ රේල් පීල්ලක් අඹරන්න වතුරට පුළුවන් වෙයි කියලා. එහෙමනම් මේ උදාහරණයෙන් අපිට පැහැදිලි වෙනවා මුහුදට මොනවද කරන්න බැරි කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ගුණ මහ මුහුදක්. ඒ ගුණ මුහුදට ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන්, සසර දුක් විඳින සත්වයා වෙනුවෙන් මොනවද කරන්න බැරි කියන කාරණාව අපිට මෙතෙකින් හිතා ගන්න පුළුවන් තැනක එහෙම නෙවෙයි තියෙන්නේ. එහෙනම් මෙතෙක් වෙලා මේ වීරියෙන් රැස් වෙච්ච පිරිස, මේ වගේ දෙයකට රැස් වෙන පිරිසත් බොහොම ස්වල්පයි. මොකද මායාවේ බලපෑම මේ පැත්තට නෙමෙයි තියෙන්නේ, අනිත් පැත්තට. මෙතන මීට වඩා වෙන දෙයක් තියෙනවා කියලා කියවනම් මීට වඩා විශාල පිරිසක් රැස් වෙනවා. නමුත් මේ වගේ දේශනාවකට සහභාගී වෙන පිරිස මේ සතුටු විය යුතු පිරිසක්. නමුත් මීටත් වඩා සුළු පිරිසක් තමයි වෙන තැන්වල අපි දකින්නේ. ඒ නිසා වාසනාවන්ත, වාග්යවන්ත, සසර පින් කරලා පුරුදු නිසායි මෙතෙන්ට එකතු වෙන්න පුළුවන් උනේ. මේ මොහොතේ රැස් කරගත්ත කුසලයක් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න පුළුවන් හැටියටම කවුද කියලා අවබෝධ කරගන්න, ඒ වාග්ය ලබන්න වාසනාව ලැබුව ඔබ සියලු දෙනාට මේ උතුම් කුසලානිසංසය ඒ සඳහා පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.